ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් සමගින්. අද ලයිව් ඇට් සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජයසූරිය. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. වරාය නගර ව්‍යාපෘතිය ගැන කැබිනට් ප්‍රකාශකගෙන් සහතිකයක්. මේ රටට අහිතකර වැඩක්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා. ජලමීට සොරකම් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දැරණීගල ප්‍රාදේශීය සභා සභාපති ලබන 19 වනදා දක්වා රිමාන්ඩ්. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් 2,33,000 ඉක්මවයි. මෙරටට පැමිණෙන විදේශිකයන් සීමා කිරීමේ සැලසුමක්. විදේශවල සිට පැමිණෙන අය අපේ රට තුළ කළමනාකරණය කිරීම පිළිබඳව නැවතත් අපිට සමාලෝචනය කිරීමට සිදු වී තියෙනවා. සුබ නැකතට ඉටු කළ චාරිත්‍රය. රජ පවුලම කම්පා කරවමින් අවසන් ගමන් ගිය පිලිප් කුමරු. රටට අහිතකර කිසිදු කටයුත්තක් වර්තමාන රජය විසින් සිදු නොකරන බවට සහතික වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ අවස්ථාවට මුදල් හා ප්‍රාග්ධාන වෙළඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාද එක්ව සිටියා. මේ ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය තත්ත්වෙන් මිදිලා නැහැ. විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණේ අපි මෙතනින් බයිපාස් කරලා නැහැ. කොහෙත්ම කරලා නැහැ. මේ කියන කරුණු 100ට 200ක් අසත්‍යයි. මේ භූමිය අපිට අයිති නැහැ කියන එක ප්‍රධාන තර්කයක්. ගැසට් පත්‍රය අත්සන් කරලා තියෙන වජිර අබේවාදන මැතිතුමා මේ ඉඩම එහෙම නැත්නම් මේ භූමිය රටේ භූමියට එක්කාසු කිරීමේ ගැසට් පත්‍රිකාව. දෙවනිදා අගෝස්තු 2019. ඒ සියලු දේත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමා මේක ඊට පසුව UDA-කට නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමක් කරලා තියෙනවා. ඒ නිසා මෙය මූලික ව්‍යවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා රජයට උපදෙස් දෙන පිළිගත්ත නීතිපතිවරයා අපිට දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොම පැහැදිලිව. මේ රටට අහිතකර වැඩක්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා. අපේ මේ රටේ කෑලි කෑලි විකුණන වැඩපිළිවෙල අපි කරන්නේ නැහැ කියන සහතිකය දෙනවා. සුප්‍රීම උසාවියෙන් ප්‍රකාශ කරනවා නම් මූලික ව්‍යවස්ථාවට පටහැනි කියලා ඒක අපි ඉවත් කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. එක කවුලුවක් තුලින් සියලුම කරුණු කාරණා කරගන්න පුළුවන් වෙන කවුලුවක් කරහා ආයෝජකයන්ට පහසුතාවය ලබා දෙන පනත තමයි මේ පනත. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. අලුතෙන් රැකියාවල් 83000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක මෙගාපොලිස් මේ මිනිස්ට්‍රී එකෙන් පෙර කාලේදී ඒ අයම කිව්වා මේ තියෙන්නේ 83,000 new jobs. ඉතින් මේ අලුත් හැරවුම් ලක්ෂ්‍ය එනවට සමහරක් අය කැමති නැහැ. අවසක් ඇවිල්ලා කියනවා මේක චීන කොලොනියක් වෙනවා. මේ පනතේ කිසිම තැනක චීනේ කොලොනියක් වෙනවා කියලා කොහෙතනකවත් නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඇමරිකානු ඩොලර් මේ ආයෝජන තමයි බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුදු 5 තුලදී. ඉතින් මේ පිම්ම පණින්න අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. මේ රටේ පොලිසිය නීතිය නැහැ කියලා කියනවා. ඒ නගරයට ගිහලා දැන් කවුරු හරි ඒ නගරේ මේ කෙනෙක් ගිහලා පික් පොකට් එකක් ගැහුවොත් අපේ පොලිසිය තමයි ගිහිල්ලා ඒක මේ විග්‍රහ කරන්නේ. චීනෙන් එන්නේ නැහැ කවුරුත්. රුපියල් වලින් ගිහිල්ලා ගනුදෙනු කරන්න පුළුවන් කියලා ඒක වෙනවම ලියලා තියෙනවා. එතකොට පිට රටවල් මුදල් වලිනුත් ඒක ගනුදෙනු කරන්න පුළුවන් කියලා කියන්නේ මොකද මේ தත්ත්වය අපි උදා කිරුවොත් තමයි පහසුවෙන් ඇවිල්ලා කාට හරි වැදගත් විදිහට මෙතන කටයුතු කරන්න පුළුවන්. විජේදාස රාජපක්ෂ කියන්නේ රජයේ ඉන්න මන්ත්‍රී කෙනෙක්. මොහොත විරුද්ධව විනයානුකූලව පරීක්ෂණයක් ඉදිරියේදී පවත්වන රජය බලාපොරොත්තු වෙනවා. පක්ෂයක් තුළ විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමවේදය තුළ අවශ්‍ය කටයුතු පක්ෂයක් විසින් ඉදිරියට කරනවා. විජේදාසට තිබුණේ අවශ්‍ය නම් මේ කරුණු ඇවිල්ලා ගෲප් එකේ සාකච්ඡා කරනවා. ගෲප් එකේ සාකච්ඡා කරුවා නම් මේ ඔක්කොම තොරතුරු ටික යාට ලබා දෙන්න තිබුණා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් මම හිතන්නේ පක්ෂයේ යම්කිසි තීරණයක් ගන්න සිදු වෙන එක මම ඒකඟයි ඒකත් කළ යුතුයි කියන එක.
මේ අතර අස්කිරි මහා විහාර සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ රජය විසින් අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කළ යුතු බවයි. මෙම පනත මගින් රටේ පවතින නීතිමය රාමුවට ඒ වගේම යම් යම් පරිපාලන කටයුතු වලට බාධාවක් වෙන බවක් දැනගන්න තිබෙනවා. කෙසේ නමුත් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපට ලබා දීලා නැහැ. ඒ නිසා අපි අපේක්ෂා කරනවා ඉදිරි කාලය තුළ මේ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කිරීම සඳහා අපේ මහා විහාරවලට මේ පිළිබඳව දැනුවත් කිරීමක් සිද්ධ කරන හැටියට වර්තමාන රජයෙන් මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානාහිමි පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් දැනුවත් කෙරුණා. ඒ පන්නපිටිය ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරයේදී මේ පෝට් සිටි පනත ඒකේ එහෙම අත්නෝමතික බලය කාටවත් පවරලා නැහැ. වරාය නගරයේ ආශ්‍රිත සමස්ත සැලැස්ම පිළියෙල කළා අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා එතකොට ඒගොල්ලෝ මේ ඉඩම් මෙහෙම බදු දෙනවා නම් ඒ සියල්ලක්ම කළ යුත්තේ ලංකාවේ නීතියට අනුකූලව. ඉතින් ඒ නිසා මේක වෙන රටක් කියන මතය කිසිසේත් මේ පදනමක් තියෙන මතයක් නෙවෙයි. කාර්යයක් නැතුව සමහර දෙනා මේ ගැන අදහස් දක්වනවා. දේශපාලනඥයෝ දේශපාලන පක්ෂවල අයත් മന്ത്രിවරු සමහර විට මේ කිසිවක් නොදැන නොකියවා ඔහුට අදහස් ප්‍රකාශ කරනවා. මොකද මේක ආණ්ඩුවට පහර එල්ල කරන්න ජනාධිපති ප්‍රහාර එල්ල කරන්න කාරණයක් වශයෙන් යොදනවා. ඒක වැරදි. ඉතින් අපි සමහර මන්ත්‍රීවරු අධිතක්සේරු ගොසිප්ට නිසා ඉතින් කවුරු කියන දේවල් කියන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි උගත්තු දැනුවත් නීතිවේදීන් අදහස් ප්‍රකාශ කරන බුදුමාලාම තමයි මේක වෙනස් කරන්නත් ඕනේ. මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව හා වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා මහා සංඝරත්නය අදත් විවිධ අදහස් පළ කළා. අපේ රටේ ස්වෛරීභාවයට ඒකීයත්වයට හානියක් වන කිසිදු අංශු මාත්‍රයක දෙයක් කරනවට අපි විරුද්ධයි. ඒ නිසා රජයට හිතුමතේ කටයුතු කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. අපි මේ වෙනකොට විවිධ කොටස් සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා. අවසානයේ අපි කිසියම් තීරණයකට එළඹෙනවා. ඒ නිසා රජයට අපි කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. රටට හානියක් නොවන පරිදි සාධාරණ ආකාරයට මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා. ෆෝර්ට් සිටි හෙවත් වරාය නගරය දැන් නිර්මාණය වෙලා තියෙන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් වන යෝජනාවලිය අනුව ඉතාමත් පැහැදිලි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහි වෙන්නට යන බව. මම හිතන්නේ කිසි කෙනෙක් කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. යම් කිසි ගැටලුවක් මේ පනතේ තියෙනවා නම් අපිට විශ්වාසයි අපි අධිකරණය ගැන හැමදාම විශ්වාස කරපු අය අධිකරණය පිළිබඳ තීන්දුවක් ගනි. එහෙම වුණොත් මේ පනතේ තියෙන කොටස් අපිට සංශෝධනය කරන්න පුළුවන්. රටේ තියෙන නීති රීති වලිනුත් බැහැරව දැන් මේ හැම එකෙම බැහැර කරලා මේගොල්ලෝ වෙනම කොමිසම පත් කරලා ව්‍යාපාරයකට බහිනවා නම් අපිට පේන්නේ ඒක දේශපාලනඥයෝ බලේ ඉන්න කට්ටිය මේක හරහා මුදල් ලිපීමේ විශාල ජාවාරමකට අත ගහන්න යනවා. පෝට් සිටි ව්‍යාපෘතියට පිහිටවන කොමිෂන් සභාවට කිසිම අවස්ථාවක රටේ නීතියට බැහැරව ගිහිල්ලා අනුමැතිය ලබා දීමට හැකියාවක් නැහැ. රටේ බැංකු නීතියට බැහැර හොයන්න බෑ. බදු නීතියින් වලට බැහැර හොයන්න බෑ. ඒ අය අර එදා කරපු දේව නැවතත් වෙනත් ආකාරයෙන් පාර්ලිමේන්තුවේ පනතක් හරහා චීන කොලනියක් හැටියට වරාය නගරය පත් කරන්න නීත්‍යානුකූල කටයුත්ත සිදු කරන්න දැන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. මොකටද චීන කොලනි කරන්නේ? මේක අපේ රට. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් කැබිනට් මණ්ඩලයවත් අපි කිසිසේත්ම අපේ රටේ බින් අඟලක් වෙනත් අඟල කොලනි කරන්න දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. කොහොම නමුත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දරන වෑයම ව්‍යර්ථ කළ යුතුයි. කවුරු කකුලෙන් අද්දත් අපි මේ කටයුත්ත කරනවා. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය අද පූර්ව භාග 7:16 යෙදුණු සුබ මොහොතින් රට පුරා සිදු වුණා. හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය පැවැත්වුණේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේදී.
සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සේටුවට අනුව හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය යෙදී තිබුණේ අද පූර්ව භාග 7:16යි. හිසට නුගපත්ද පයට කරඳ පද්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා නුගපත් මිශ්‍ර නානුද තෙල් දෙගා ස්නානය කළ යුතු බවයි නැකත් චාරිත්‍රවල දැක්වුණේ. හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේදී පූර්ව භාග 7:16ට යෙදුණු සුබ නැකතින් පැවැත්වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත චාරිත්‍රය අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිදු කළා. කතානායක මහින්දයාප අබේවර්ධන මහතා හිසතෙල් ගෑමේ චාරිත්‍රයට එක්වුණේ මාතර දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී. ස්වර්ණවාහිනී මාධ්‍ය දායකත්වයෙන් සිදු කෙරුණ හිසතෙල් ගෑමේ චාරිත්‍රය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ සුවිශේෂී චාරිත්‍රය මේ වන විට ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගේ මැදිහත් වීමෙන් සිදු කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වූ දේ මෙයයි නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කිරීම. මධ්‍යම පළාතේ හිසතෙල් ගෑමේ ප්‍රධාන උත්සවය ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාලය ඉදිරිපිටදී පැවැත්වුණේ මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර ජයශ්‍රී මහබෝධිය අභියසදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණා. සබරගමු පළාත් ප්‍රධාන හිසතෙල් ගෑමේ උත්සවය සබරගමු මහසමන් දේවාලයේදී පැවැත්වුණා. මෙම හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී. ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු වුණා. නාරහෙන් පිට ඇලන් මැතිනියාරාමයේදීද හිසතෙල් ගැල්වීමේ උත්සවය පැවැත්වුණා. අපේ සාමාන්‍ය ජනතාවට හිසතෙල් ගානවා වගේම ඒ චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව ඒ සුබ මොහොතේදී හස්ති රාජයන්ටත් අලි ඇතුන්ටත් එදා සිටම හිසතෙල් ගෑමේ කටයුතු සිදු කරන ලැබුවා. අවුරුදු චාරිත්‍ර වලින් හිසතෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ඉටු කරන ආදිවාසීන්ද අද මහියංගනය ආදිවාසී ගම්මානයේදී එම චාරිත්‍රය ඉටු කළේ ආදිවාසී නායක ඌරුවරගේ වනිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්. දෙහිවල සත්වෝද්‍යානයේදීද මෙම චාරිත්‍රය ඉටු කෙරුණා. ඊට අමතරව දෙවේනේ ප්‍රදේශ රැසක හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරුණා. විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් අතරින් COVID-19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීම හෝ පාලනය කිරීමට අවධානය යොමුව ඇති බවයි. මේ අතර අදත් COVID-19 ආසාදිතයින් 168 දෙනෙකු මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 96354 දක්වා ඉහළ ගියා. මෙරටින් ඊයේ COVID-19 ආසාදිතයන් 237 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 78 දෙනෙකුම විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වමින් සිටි පුද්ගලයන්. සෞඛ්‍ය අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් අතරින් ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවයද ඉහළ ගොස් ඇති බවයි. මෙම වසර තුල පමණක් මේ වන විට ආසාදිතයන් 52710 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1593 දෙනෙකු වාර්තා වී ඇත්තේ විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වන පුද්ගලයන් අතරින්. අප්‍රේල් මාසයේ මේ වන විට අපේ
රට තුලින් රෝගීන් 3480 දෙනෙක් හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක්ම එනම් 15.5%ක්ම විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය. මේ තත්ත්වයේ යටතේදී විදේශවල සිට පැමිණෙන අය අපේ රට තුල කළමනාකරණය කිරීම පිළිබඳව නැවතත් අපිට සමාලෝචනය කිරීමට සිදු වී තියෙනවා. මේ තත්ත්වයේ යටතේදී අපේ රට තුලට විදේශවල සිට පැමිණෙන අය යම්කිසි විදියකින් සීමා කිරීම හෝ පාලනය කිරීමක් ඒ වගේම ඔවුන්ගේ නිරෝධායනය කිරීම දැඩි කිරීමක් සමහර විට අපිට කරන්න සිද්ධ වෙනවා. දිස්ත්‍රික්ක 16කින් ඊයේ ආසාදිතයන් වාර්තා වී තිබූ අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 23ක්. මේ අතර ආසාදිතයන් 221 දෙනෙකු අද දිනේ සුවය ලබා ඇති අතර ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92832ක්. සඳුදා සිට දිවයිනේ සියලුම පාසැල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස් මහතා පවසනවා. මේ සඳුදා ඒ කියන්නේ අප්‍රේල් 19 වෙනිදා මුළු රටේම පාසල් සියලුම පන්ති සියලුම ශ්‍රේණි විවෘත වෙනවා. බස්නාහිර පළාත ඇතුළුව පෙර පාසල්, පෞද්ගලික පාසල් සියලුම පාසල් ආරම්භ වෙනවා නව වසරේ අප්‍රේල් 19 වෙනිදා. COVID-19 හේතුවෙන් ඇනහිට ඇති කලා ප්‍රසංග යළි ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. මේ COVID-19 සමග බරපතලම පහරක් එල්ල වුණේ අපේ ප්‍රාසංගික කලාවට. මිලියන 5කට පමණ ආසන්න සංඛ්‍යාවක් අපේ රටේ මේ වෘත්තීන්ගෙන් යැපෙන අය. කලාකරුවෝ කියලා හැමදාමත් නිකන් ඉන්නේ නැහැ. කලාකරුවන්ට ආත්ම අභිමානයක් තියෙනවා, ආත්ම ගෞරවයක් තියෙනවා. ඒ අය පිනට කාගෙන ඉන්නවත්, එහෙම නැත්නම් හිඟා කාගෙන ඉන්නවත් කවුරුරටත් සෝදානම් නැති බව අපිට හැඟෙනවා. රජයට බරක් වුණේ නැහැ මේ මිනිස්සු. කෘතවේදීත්වයක් තියෙන්නට ඕනේ. ප්‍රසංගයක් පවත්වන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒ අයට යැපීමට වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. එහෙම නැතුව මේ අපිට ප්‍රසංග තියන්නට බෑ. මෙතන මේකින්ද COVID-19 ඇති වෙන්නට පුළුවන්. පොකුරක් ඇති වෙයි කියලා එහෙම කියන්නට බෑ. එහෙමනම් හැමෝටම එක හැන්දෙන් බෙදෙන්නටත් ඕනේ. අපි කියන්නේ සෞඛ්‍ය නීති රීති අනුව, ඒ රෙගුලාසි වලට අනුව කරුණාකරලා මේ ප්‍රසංග පවත්වන්න ඉඩ දෙන්න. ඇතුලේ පවත්වන්න එක භයානක නම් එළියේ පවත්වන්න ඉඩ දෙන්න. ඇයි දෙන්න බැරි? අත්අඩංගුවට ගැනුණු දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක සොරකම් කිරීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ ආරම්භ කළ ජල ව්‍යාපෘතිය සඳහා රැගෙන විත් ගබඩා කර තිබූ ජලමාපක 477ක් සමග උපකරණ තුගයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. ඒ පිළිබඳව මෙම ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයා විසින් දැරණියගල පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කෙරුණා. එහිදී මෙම ජලමාපක ඇතුළු උපකරණ ගබඩා කර තිබූ ගබඩාවේ ලිපිකරු රීදුරා සමග තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සතුව තිබී සොරකම් කළ බවට සැක කරන ජලමාපක 98ක්ද සොයා ගැනීමට හැකි වුණා. මෙම උපකරණත් සමග ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ මොහුව ලබන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. ඔහුට ඉදිරි දිනේදී තමයි අපි කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ. ඒ වගේම මේ විත්තිකාරයාට දේපලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල කරලා තිබුණේ නැහැ. නමුත් අපි වැඩිදුර කරුණු සඳට ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් රිමාන්ඩ් කරලා තියෙනවා. This is Live at 8. යළිත් අවධානය දේශීය පුවත් වෙත. අලි මිනිස් ගැටුම ගැන අපට අදත් කතා කරන්නට සිද්ධ වුණේ ප්‍රදේශ කිහිපයකින්ම වන අලි පහර දීම හා වගා හානි සිදු කිරීම කිහිපයක් වාර්තා වීම හේතුවෙන්. මේ අතර මාලිගාවිල ප්‍රදේශයේදී විදුලි සැර වැදුණු වන අලි දෙදෙනෙකු මිය ගොස් තිබූ අතර ඉන් එක් වන අලියෙකු ප්‍රදේශවාසියෙකු විසින් ටයර් දමා පුළුස්සා තිබුණා. මාලිගාවිල දේවාලමංකඩ හොරිගල ප්‍රදේශය හරහා ගමන් කළ වන අලින් දෙදෙනෙකු විදුලි සැරවැදීමෙන් මිය ගොස් තිබුණා. මෙසේ මිය ගොස් තිබුණේ වයස අවුරුදු 25ක් පමණ වන අලියෙකු හා අවුරුදු 2කමාරක් පමණ වන අලි පැටවෙක්. පසු අනාවරණය වී ඇත්තේ ඔහු විසින් අවුරුදු 2කමාරක් පමණ වන අලි පැටවා වළදමා ඇති අතර අනෙක් අලියා ටයර් යොදා පුළුස්සා දැමීමට උත්සාහ කර තිබූ බවයි. හැබැයි ගිනිගෙන නැහැ. තාමත් අපට පේනවා මේ ගිනි දැල තාමත් තියෙනවා. ගිනි තබා විනාශ කිරීමට දැඩි පරිශ්‍රමයක් දරලා තියෙනවා. අපට තියෙන ගස් කොළන් ගෙනල්ලා වෙසක් දරලා තියෙනවා මේ අලියා ගිනි තබන්නේ.
එම ප්‍රදේශ හරහා විදුලි කම්බි ඇද තිබූ පුද්ගලයා ඔක්කම්පිටිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර මහියංගනයේ මහවැලිගඟ ආසන්නයේ අද උදෑසන මෙලෙස වන අලි රංචුවක් රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. මේ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ කැලේගම නිලුම් තොටම හා ගඟ සිරිපුර යන ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළම වන අලින් පැමිණ ඇති බවයි. අගේ මේ පැත්තෙන් ජානිල පෙරළුවා. පෙරලා වීමිටි එක්කුත් තරන් ගියා. මේ දවස් 4ෙම ආවා. ඒක දිගටම. මේ ජනේලෙක කඩාගෙන හොඳ දාලා ඉවරලා මේ අරන් ගියන්නේ. දගෙන ගිය පෙගාරතාව එකක් තියෙන තව හරි උඩයක්. ඒ ආසන්නයෙන්ම පොල් වගාවකටද වන අලින් විසින් හානි කර තිබුණා. පොල් ගස් මේ 60ක් විතර කාලා තියෙන ඔක්කොම පීදෙන සයිස් එක. ගොබෑදපුවා තියෙන 30 40ක් විතර. බලධාරීන්ගේ කිසිම මේවා එකක් නැහැ කොච්චර දැනුම් දුන්නා. තමුත්තේගම සෝලම ප්‍රදේශයේද ඇද තිබූ විදුලි රැහැනක ගැටුණු වන අලියෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අඩි 7ක් පමණ උස වයස අවුරුදු 15ක පමණ අලියෙක්. මේ අතර මහියංගනයේ රන්දෙනිගල ප්‍රධාන මාර්ගයට පිවිසෙන වන අලියෙකුගේ දර්ශන නිවෙස් දෙකක සවිකර තිබූ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර මිනිපේ වේරගම්තොට මොරෑය ප්‍රදේශයේ නිවසක් ආසන්නයටද අද උදෑසන වන අලියෙකු පැමිණ තිබුණා. මද වේලාවක් ඒ ආසන්නයේ රැඳී සිටි මාලියා එමසානින් ඉවත්වීමට පෙර අසල නවතා තිබූ යතුරු පැදියක්ද මෙලෙස පෙරලා දැමුවා. එසමගින් ලයිව් ඇට් 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.